හොඳයි කට්ටියටම සුබ උදෑසනක්. අද අපි පටන් ගන්න පාඩම ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පුනරුදය, ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය. හැමෝම දන්නවා පෘතුගීසි, ලන්දේසි සහ විදේශ ආක්‍රමණ වලින් පස්සේ රට යටත් විදියක් විදිහට ඉංග්‍රීසින් යටතේ පාලනය වෙලා නිදහස් රටන් ක්‍රියාත්මක වෙලා මේ දැන් රට එනවා. බැලුව සටන් කරලා යුද්ධ කරලා දිනා ගන්න බෑ මේක. මොකද කරේ? මේ රටේ හිටපු පිරිසක් උගත්කම දැනුම හොයලා ගිහිල්ලා බැලුවා දැනුමෙන් බුද්ධියෙන් අරගල කරලා මේ නිදහස දිනා ගන්න. මේ 1848 සටනෙන් පස්සේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ට නිදහස් කරගන්න, ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ නිදහස් කරගන්න කටයුතු කළ නැත්නම් දිනා ගැනීමට සංවිධානය වූ ව්‍යාපාරය, ජාතික ව්‍යාපාරය, මේ ජාතික පුනරුදු ව්‍යාපාරය කියලා නැත්නම් පුනරුද සමය කියලා හඳුන්වනවා. මේ කාලේ ගොඩක්ම උද්ඝෝෂණ විරෝධතා වලින් තමයි බලපෑම් එල්ල කරේ. ඔය හා සමගම ඉන්දියාවේ මහත්මා ගාන්ධි අවිහිංසාවාදීව නිදහස දිනා ගන්න බැලුවා. තේරෙනවද? අවිහිංසාවාදීව. ඒක තමා හොඳම විදිහ කියලා තේරුම් ගත්තා. හොඳයි. මාතෘකාව දාගන්න අංක 3 දාලා ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය. එහෙම දාගෙන මෙන්න මෙහෙම දාගන්න. තරුවක් දාලා 1800 ලියා ගන්න පුළුවන් නේ. පොඩ්ඩක් කට්ටිය කතා කරන්න. ලියා ගන්න පුළුවන් නේද? ළමයි මේ කතා කරන්නේ නැත්තේ මොකද? දුමිදු මං හැඳි මේක පටන් ගන්නද? ඔයාලට. මාස හරි. මෙහෙමයි. දාගත්තා අංක 3 පාඩම දාගත්තා. ලියා ගන්න 1008 මේක මෙහෙම ලියමු. තරුව දාගත්තා. ජාතික පුනරුද්ධ සමය යනු පොට්ටක් ඉන්න ළමයි. හරි. මෙහෙම. ජාතික පුනරුද්ධ ව්‍යාපාරය යනු ජාතික පුනරුද්ධ ව්‍යාපාරය යනු 1848 වර්ෂයේ පැවති ජාතික පුනරුද්ධ ව්‍යාපාරය යනු 1848 වර්ෂයේ පැවති නිදහස් සටන නිමවීමෙන් පසු 1848 වර්ෂයේ පැවති නිදහස් සටන නිමවීමෙන් පසු ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් කර ගැනීමට නැත්නම් බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස දිනා ගැනීමට ඒ වර්ෂයේ 1760 වර්ෂයේ නිදහස් සටන නිමවීමෙන් පසු 1848 වර්ෂයේ පැවති නිදහස් සටන නිමවීමෙන් පසු මේකම තමයි සටන නිමවීමෙන් පසු ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස දිනා ගැනීමට කටයුතු කළ ජාතික ව්‍යාපාරය. මේ මෙතෙන්ට එනකල් ලියා ගන්න. ඊට පස්සේ ජාතික ව්‍යාපාරය කියලා ලියන්න. ජාතික ව්‍යාපාරය. හරි මොකද? මේ නිදහස් සටන නිමවීමෙන් පසු කියලා මෙන්න මෙතෙන්ට කටයුතු කළ කියලා නවත්තලා අන්තිමට එන ජාතික ව්‍යාපාරය. ජාතික පුනරුද්ධ ව්‍යාපාරය යනු එදා සටන නිමවීමෙන් පසු බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස දිනා ගැනීමට කටයුතු කළ මෙතන අන්තිමට ජාතික ව්‍යාපාරය. හරි. ඉන්න මම ඒක
මෙහෙම දාමු. ජාතික පුනරුද ව්‍යාපාරය යනු 1848 වර්ෂයේ පැවති නිදහස් සටන වීමෙන් පසු ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස දිනා ගැනීමට සංවිධානය වූ කණ්ඩායම් හා වලින් යුතු ව්‍යාපාරයයි. ක්‍රියාමාර්ගයයි. හොඳද? ක්‍රියාමාර්ගය. මෙහි කොටස් දෙකකි. එනම් මේකේ කොටස් දෙකක් තිබ්බා ළමයි. එක ආගමික හා ජාතික පුනරුද සමය. දෙක දෙවැනි එක දේශපාලන උද්ඝෝෂණ සමය. දේශපාලන උද්ඝෝෂණ සමය. හොඳද? කාල දෙකක් තිබ්බ මේකේ. හරි. මෙච්චර පොඩි විස්තරයක් මේ වගේ දාගමු. මේ ටික දාගන්නකො.
හොඳයි. ලියාගත්ත කට්ටිය පොඩ අත උස්සන්න. එක්කෙනෙක් හරි මේ ඉන්න පිරිසට පුළුවන් ඔය Zoom වල තියෙන raise hand කියලා ඔප්ෂන් එක. මේ ටික ඔයාලගේ ටිකක් වේගේ මදි ළමයි. ඒක ඇත්තටම අපි පිළිගන්න ඕන. වේගේ මදි. ලියාගෙන ඉවරනවම අත උස්සන්න. මේක පොඩි කොටසක් තියෙන. ළමයි. දුමිදු ලියාගෙන ඉවරන අත උස්සන්න. net me නැත්නම් ඉවරයි කියලා කියන්න. හරි. කාලේ අපරාධනේ. මෙතන බලන්න වචන කීයක් තියෙන කියලා. 3යි 6යි 9යි 12යි 15යි 18යි 21යි 24යි 30යි. වචන 35ක් විතර තියෙන. ලියන්න පුරුදු වෙන්න ඕන ඉක්මනට. හොඳයි අපි දැන් සරලව මේක ඉතුරු ටික හිමිට ලියා ගන්න. ජාතික පුනරුදේ පසුබිම කියලා පොඩි මාතෘකාවක් දාගමු. තරුවක් දාලා. ජාතික පුනරුදේ පසුබිම කියලා. ජාතික පුනරුදේ. හරි. ජාතික පුනරුදේ. හොඳයි. දාගන්න ළමයි. ජාතික පුනරුදේ පසුබිම. ළමයි ජාතික පුනරුදයක් ඇති වෙන්න හේතුවත්ම තමා සරලයි. ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය වෙනස් කිරීම, විනාශ කිරීම. හරි අඩපණ කිරීම. මොකද්ද? ආගමික හා සංස්කෘතික වශයෙන්. ඒ කියන්නේ කිතුණු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය මේ රටේ පතුරවන්න, මුල් බැස ගන්නවන්න,
බ්‍රිතාන්‍යෝ වැඩ කටයුතු කරා. ඒ වගේමයි ඒ කිතුුණු දහම අදහනයට එක සැලකිල්ලකුත් අනිත් මේ සොයදේශකයන්ට තව සැලකිල්ලකුත් කරන්න ගත්තා. දැන් මේ රටේ මුස්ලිම් ආගමක් තිබ්බනේ නැතුව නෙමෙයිනේ. නමුත් ආගමික සංහිඳියාව නැති වෙන විදිහට කටයුතු කරන්න ගත්තා. හරි ඕකේ. නෝට් එක ලියවට අවුලන්න. දැන් නෝට් එක මේ විදිහට ලියලාද කියලා බලා ගන්න. දැන් අපි මේ හේතුව අපි දන්නවනේ ජාතික පුනරුද්ධයට. ක්‍රිස්තියානි ධර්මයේ පතුරා හැරීම ආගමික සංස්කෘතික වශයෙන් බලපෑම් කරලා ඒ සංස්කෘතිය විනාශ කිරීම. එහෙනම් මුලින්ම ඒ අර්ථය දා ගන්නවා අංක 1 මිෂනාරි සංවිධානවල කටයුතු කියලා. අපි කල්පනා කර ඉන්නේ මිෂනාරි සංවිධානවල කටයුතු කියලා ඉස්සරහින් දා ගන්නවා වරහන් ඇතුලේ. මොකද්ද? ඉස්සරහින් වරහන් ඇතුලේ දානවා. මේ වර්ෂය 1804 1818 මිෂනාරි සංවිධාන. මිෂනාරි සංවිධානවල කටයුතු. අංක 1 මිෂනාරි සංවිධානවල කටයුතු 1804 1818 දාගන්න මාතෘකාව අංක 1 අන්න මේ ටික ලිව්වා. එච්චරයි. මේ ටික ලිව්වා. සංවිධානයේ වර්ෂය මේ ටික ලියන්න මේ වහනවා. මේ ටික අහනවා. මෙතන යට තියෙනේ වගේම උණු බලන්න. බැප්ටිස්ට් සංවිධානය වර්ෂය ලියලා දාගන්න ඉස්සරහින් කොළඹ. වෙස්ලියන් උතුරු නැගෙනහිර. ඇමරිකන් යාපනය හා උතුරු. චර්ච් කොළඹ ගාල්ල කල්පිටිය මන්නාරම මහනුවර. හරි. එහෙම දාගන්න. ඉස්සරහයි ඒ ප්‍රදේශ ටිකත්. එතකොට ඒ ටික සම්පූර්ණයෙන් ආවරණය වුණා. හරි? මොකද්ද? මේක ලිව්වා සංවිධානය, වර්ෂය ලිව්වා, ප්‍රදේශය ලිව්වා. සංවිධානය ලිව්වා, වර්ෂය ලිව්වා, ප්‍රදේශය ලිව්වා. මේ ලන්ඩන් වල නම් මිෂනාරි සමාගම මේ දාපු එක දක්වලා නැහැ. Recording in progress. හරි. බලන්න. සංවිධානය, වර්ෂය, ප්‍රදේශය. සංවිධානයේ වර්ෂය, ප්‍රදේශය. ලියාගෙන අත උස්සන්න. මං කිව්වේ මාතෘකාව ලියා ගන්න. මිෂනාරි අංක 1 දැම්ම මිෂනාරි සංවිධානවල කටයුතු. 1804 1818. හරි. ඊට පස්සේ මේ ටික ලියාගත්තා. ලියන්න ඉක්මනට ලියන්න. නම වර්ෂය ප්‍රදේශය. නම වර්ෂය ප්‍රදේශය. බැප්ටිස්ට් කොළඹ. වෙස්ලියන් උතුරු හා නැගෙනහිර. ඇමරිකන් යාපනය උතුරු. චර්ච් කොළඹ ගාල්ල කරාපිටිය නෙමෙයි කල්පිටිය මන්නාරම මහනුවර. ඒ ටික ලියා ගන්න. ඊළඟට තව පොයින්ට් එකක් තියෙනවා.
को ඉවරන අත උස්සන්න කො අපේ අලුත් නිම් සර good morning ලිම් සර Good morning. ඔව් අපි නිම් සර මේ ඉතිහාසයේ පාඩම් පටන් ගත්තා මේ පොඩි නෝට් එකක් සර ෂෝට් නෝට් එකක් දීගෙන යන්නේ වීඩියෝ එක මම දාන්නම් sir. හරි සංවිධානය වර්ෂය ප්‍රදේශය සංවිධානයේ වර්ෂය ප්‍රදේශය ඊළඟට අපි දාගන්නවා මේ ආගම පැතිරීමේ ශේෂ්ත්‍ර ලේඛනයේ දේශනයේ අධ්‍යාපනය කියලා. ඒකට චූටි උදාහරණ දක්වලා මේ ටික ඉවර කරනවා. ඊළඟට පේපර් වලදී අපි මේවා තව ගැඹුරින් අධ්‍යයනය කරනවා. කෝ ඉවරන අත උස්සන්න පොඩි ප්‍රමාණයක් 9යි වර්ෂයයි ප්‍රදේශයයි අම්මෝ ළමයි සෙල්ලම් නැහැ වේගය මදි හරි හොඳයි
කෝ තාම ලියනවද? ඔන්න ළමයි ඔයාලගේ වේගය මැන ගන්න ඔයාලා. හරි තියෙනවා. කෝ එක්කෙනෙක් ලෙෆ්ට් වුණාද? කවුද ගියේ? ළමයි ඉක්මනට ලියන්න. ලියලා ඉවරයි. ලියලා ඉවරද? මොකද මේ නැත්තම් ඔයාලට කම්මැලි වෙනවා. අර වෙලාව ගන්න තරමට. හරි මෙතන ළමයි පොඩ්ඩක් දාන්න ආගම පැතිරවීමේ ක්‍රමවේද හා ශේෂ්ත්‍ර. එහෙම කියලා චූටි මාතෘකාවක් දාගන්න. ඉන්න මම ඒක වීමේ ක්‍රමවේද හා ශේෂ්ත්‍ර. කො එක ලේඛනය ලේඛනය දෙක දේශනය. ළමයි මුලින්ම ලේඛන ලියවිලි දැම්ම එළියට. අර හෑන්ඩ් බිල් බෙදන්නේ පන්තිවල විසි කරගෙන යනවා අතර දෙනවා. කොහොම හරි බලලා හරිනේ විසි කරන්නේ. අධ්‍යාපනය ඒ වගේ ක්‍රමවේද. දේශ දැන් ඒ වගේ හෑන්ඩ් බිල් බෙදලා වගේ ඊට පස්සේ දේශන තියෙනවා. නිකන් ඔය පාර මැද දේශන තියෙනවා. ලස්සනට දේශන තියෙනවා. ඊට පස්සේ අධ්‍යාපනය ලබා දෙනවා. ක්‍රිස්තියානි පාසල් ආරම්භ කරා. බෞද්ධ ආගමිකයන්ට අන්‍ය ආගමිකයන්ට අවස්ථාවක් නැහැ.
ලේඛනය. ලේඛනය කියන යටතේ ලියා ගන්න මෙන්න මේ ටික. හොඳද? මේ ටික ලියද්දි ළමයි මේ මෙහෙම මේ වගුවක් ගහ ගන්න ඕනේ නැහැ. හරි. වගුවක් ගහ ගන්න ඕනේ නැහැ. කොහොමද ලියන්නේ? ලේඛනය කියලා ලිව්වා මාසික තෑග්ග ලංකා නිදාණය උරගල නැත්නම් වර්ෂය දාගන්න. වර්ෂය දැම්මා. වර්ෂය දානට වඩා මේක ලියා ගන්න. ලේඛන නම ලිව්වා වර්ෂය දැම්මා. හරි. මේ නම් ටික ලියාගත්ත ඉස්සරහින්. හරි. ඉරි ගැහුවා. ඉරි ගහ ගහ ලියාගත්තා. මේක ගැහුවා ඉර 1832 1840 1842 නම් ලියාගත්තා. හරිද? මේ ටික ලියා ගන්න. හරි. church missionary සංවිධානය. මේ ටික ලියාගත්තා. මේ ටික නම් අපි දෙවණියට දේශන. හරි. දේශනය කියන්නේ ඉතින් ඔබ දේශනය කොහරි කරන්න බෑලි. හරි. අධ්‍යාපනය. අධ්‍යාපනය කියද්දී දේශන මෙතන දේශන යටතේ කො පොදු ස්ථාන දේශන. එච්චරයි. පොදු ස්ථාන දේශන. අධ්‍යාපනය යටතේ සරලයි. ඕ මතක තියන්න. මිෂනාරි පාසල්. පාසල්. මිෂනාරි පාසල්. ලේඛනය කියන ටික ටික දාගත්තා. හරි. ලියා ගන්න ළමයි.
හොඳයි ළමයි. හරි. මම හිතන්නේ ලියා ගන්න ඇති තාම කට්ටිය අත ඉස්සුවේ නැහැ. ඔන්න බලන්න ඔයාලගේ වේගය. ඇස්තවේන්තුවක් කරගන්න. ගණනය කිරීමක් කරගන්න ඔයාලා කොච්චර වේගවත්ද කියන එක. ඔය වේගය ඇතිද නෙත්මි? නෙත්මි. ඉන්නව නේද? ඔව් මයික් ඔන් කරා. නෙත්මි විභාගයේ ලියද්දී ඔය වේගය ඇතිද? දුමිදු විභාගයේ ලියද්දී ඔය වේගය ඇතිද? සිතුම් කට්ටිය පොඩ්ඩක් කතා කරන්න. මේ 4-5 දෙනා ඉන්නේ අපි. නිම්සර නැද්ද? නිදිද මන්ද මදි කට්ටිය? ඒ සර්. මදි. මදි. හොඳටම මදි ළමයි. මම ඉතිහාසය බුද්ධ ධර්මය භූගෝලයේ පේපර් ලියලා ඉවර වෙලා මම පොඩි පාසල ගමයි අපි පන්ති ගියේ නෑ. අපිට ගුරුවරයා උගන්වපු ටික විතරයි. මේ ලොකු වෙනසක් වෙලා නෑ සිලබස් වල. මම ළමයි පේපර් එක ලියලා මට විනාඩි 15ක් ඉතුරු වෙන්න මම ලිව්වේ. හැබැයි මම සාමාන්‍යයෙන් පැහැදිලිව ලිව්වා. මුතු කැට වගේ අකුරු නොවුනට ගල් කැටමත් නෙවෙයි. සාමාන්‍ය මට්ටමින් ලිව්වා. ලකුණු 95ට වැඩිය තිබ්බා. ෂෝට් නෝට් කරගෙන තිබ්බා. පේපර් වලට ලියලා වේගෙ හදාගත්තා. ඕක දැන් මේ මාස ටිකේ මට හදන්න වෙනවා ඔයාලගේ. හොඳයි. අපි ලබන මාසේ ඉඳන් එක දිනයක් දාගමු පේපර් වලට. පේපර් දිනේ. හොඳයි නේද ඒක දුමිදු? මට හිතෙනවා ඒක හොඳයි කියලා. අපි පාඩම කරද්දි වෙලාව දෙන එක වෙනම කතාවක්. නමුත් පේපර් එකේදී අපිට වෙලාව දෙන්න බෑනේ. පැය පේපර් එක අපි මොකද කරන්න ඕන? පැයෙන් ලියන්න ඕන නේද මේ නෙත්මි? සිතූ පැය පේපර් එක අපි පැයෙන් ලියමු. හොඳද? මම හිතනවා ඒ වේගෙ හදා ගන්න ඕන කියලා. ඔයාලගේ මේ අපැහැදිලි අකුරු අපැහැදිලි එකට නම් චුට්ටක් ඡේද ලියලා පුරුදු වෙන්න. සිංහල ඡේද. පාස් පේපර් ලියද්දී ඔය ගොඩක් දුරට හැදෙනවා. මට පොඩ්ඩක් අර්ථ උස්සන්න මේ ලේඛන මාධ්‍ය කියන එකට මෙන්න මේ ටික ලියාගත්ත කට්ටිය. මේ ටික ලියාගත්තා නම් හොඳද? මේ ටික ලේඛන මාධ්‍යයකට මේ ටික ලියාගත්ත කට්ටිය. හොඳ හරි. දේශන මේක පොදු ස්ථාන දේශන අධ්‍යාපනයේ මිෂනාරි පාසල. හොඳද? හරි. ඊළඟට මාතෘකාව අපි දාගමු ළමයි බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරය. හොඳද? බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරය. හරි. බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරය. දාගන්න. බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරය. මාතෘකාව දාගන්න.
ළමයි ලියාගත්තා නේද බෞද්ධ පුරුදු ව්‍යාපාරේ? හොඳයි. මේ අර්ථයේ බෞද්ධ පුරුදු ව්‍යාපාරය කියන්නේ හරි බෞද්ධ හරි බෞද්ධ ආගම හා දේශීය සංස්කෘතිය වශයෙන් ඇති වූ ප්‍රනුරුදේ. සරලවම බෞද්ධ මේ අර්ථය ලියන්න බෞද්ධ ආගමික වශයෙන් ඇති වූ පුනරුදේ. බෞද්ධ පුනරුද ව්‍යාපාරය. ඉන්න මම එකක් දාන්න. කොහොමද? ඒක අපි කරුණු ටික මතක තියාගන්න කියලා. බෞද්ධ බෞද්ධ පුනරුද ව්‍යාපාරේ අපි හවස පුරවැසි කරමු. බෞද්ධ පුනරුද ව්‍යාපාරේ මම හිතනවා අපි ටිකක් වැඩ කරමු මේ ළමයි සම්බන්ධ වීම සම්බන්ධ නොවීම ඇත්තටම මේ මට ඒක කරන්න බෑ මොකද ඔයාලගේ පෞද්ගලික පන්තිත් තියෙනවනේ. මේ වැඩ ටික නවත්තන්න හරි අමාරුයි එහෙම වුණොත්. හරි. එතකොට ඒකට අංක 1 වලානේ සිද්ධාර්ථ හිමියන් පරම ධම්මචේතිය පිරිවෙන පිහිටුයි. මොකද්ද වලානේ සිද්ධාර්ථ හිමියන් පරම ධම්මචේතිය පිහිටුයි. පරම ධම්මචේතිය පිරිවෙන පිහිටුයි. හරි. ඒක ලියා ගන්න. මම කෙටියෙන් දාන්නේ. ඔයාලා සම්පූර්ණ එකම ලියා ගන්න. හරි. හරි. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් අර විද්‍යෝදය පිරිවෙන. 3 රත්මලානේ ධම්මාලෝක ලෝක හිමියන් රත්මලානේ ධම්මාලෝක හිමියන් විද්‍යාලංක පිරිවෙන. හොඳයි. ඔය 3 ලියා ගන්න. හොඳද? බෞද්ධ පුනරුද ව්‍යාපාරේ. ඒකේ එහෙමනම් මේ ටික වැටෙන්නේ මොකටද? මේ ටික වැටෙන්නේ මොකටද ළමයි? සමාවෙන්න මට ඒක කලින් කියනවා. පිරිවෙන් පිහිටුවීම. පිහිටු වීම යටතේ බෞද්ධ පුරුදු ව්‍යාපාරේ පිරිවෙන් පිහිටුවීම. හොඳද? මේ ටිකට අපි තරු දාමු. පිරිවෙන් පිහිටුවීම. අංක 2 දැන් මේ බෞද්ධ පුරුදු ව්‍යාපාරේ එක පිරිවෙන් පිහිටුවීම. හරි. මේක ඔයාලා දැක්කා. ඊට පස්සේ බෞද්ධ මුද්‍රණාල. බෞද්ධ මුද්‍රණාල. එච්චරයි. මේ ටික. මේ පහ මෙන්න මෙතන තියෙන මේ. මෙන්න පහ බෞද්ධ මුද්‍රණාල. හරි. බෞද්ධ මුද්‍රණාල පිහිටුවීම. එහෙම උදාහරණයක් බෞද්ධ මුද්‍රණාල පිහිටුවීම. සරලව අපි දාගමු. අපිට මේ පොඩි අදහසක් දල අදහසක් ඕන. ඉක්මනට ලියා ගන්න. මේ වගේ වේගයේ වැදගත්. බෞද්ධ මුද්‍රණාල ටික. ඒ ටික ලිව්වනේ. ඒ ටික ලියා ගන්න ඕන මේ මෙතන තියෙන ටික. ඊට පස්සේ බෞද්ධ
සංගරාහා හා පුවත් පත්. බෞද්ධ සංගරාහා පුවත්පත්. බෞද්ධ සංගරාහා පුවත්පත්. බෞද්ධ සංගරාහා පුවත්පත්. ඒ යටතේ ඔන්න මම මේ ලියන්න තියෙන ටික කියන්නේ. ඔයාලට එහෙම දාපුවා ලේසි. මේ ටික. මෙන්න මෙතන තියෙනවා. පොතේ ඉතිහාසය පොත තමන්ගේ ළඟ තියාගන්න අනිවාර්යෙන්ම. ලියාගන්න. හොඳයි ළමයි. හරි ගන්න. මේ දුමිදු මේ
මම මේ මෙතන මේ බෞද්ධ මුද්‍රලාල කියන එකක් දෙන්න ඕනද විස්තරේ? ඒක දෙන්න ඕනද? පුතෙන් බලලා ලියන්න පුළුවන් නේද? පුතෙන් බලලා ලියන්න පුළුවන් සර්. හරි. සංග්‍රහ පොත්පතුත් එහෙම ලියා ගන්න. මොකද මේ ටයිප් කරන එකේ තව වෙලාවල යනවා ළමයි. මං හිතන්නේ මේ වගේ විෂයකට අපි අර වෙලාව යවනවා කියන්නේ කම්මැලි වෙනවා ඔයාලා. හරි. ප්‍රසිද්ධ විවාද පැවැත්වීම. ප්‍රසිද්ධ විවාද පැවැත්වීම කියද්දී ආයි බලන්න දෙයක් නැහැ. ප්‍රශ්න එන්නේ මෙන්න මේකෙන්. පංචමහා වාද කිව්වා මේ ටික ලියාගත්ත. එච්චරයි. පංචමහා වාද මේ ටික ලියාගත්තා. ලියාගෙන මේ පංචමහා වාදවල පානදුරාවාදී. හරි. බලමු මේක. පංචමහා වාද. මේ වගේ ප්‍රශ්න එනවායි බලන්න දෙයක් නැහැ. පංචමහා වාද කියලා දාගත්තා. පංචමහා වාද. හොඳද? මෙන්න මේ පානදුරාවාදී. මෙන්න මේක ලියාගද්දී දැන් ඔය අනිත් ඒවා ලියා ගන්න. පානදුරාවාදය කියලා ලියාගද්දී ලියා ගන්න මිගෙට්ටු නත්තේ ගුණානන්ද හිමි ඊට පස්සේ හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ පැමිණීම. මොකද්ද? පංචමහාවාද කියලා ඉතුරු වාද ටික ලියා ගන්න. පංචමහාවාද. එතන ළමයි මේකක් ලියා ගමුකෝ අපි. පංචමහාවාදය අතරේ මේ නෑ මෙහෙම ලියා ගන්න. පංචමහාවාද ටික ඒ ටික ලියාගෙන පානුරාවාදයේ පොඩ්ඩක් මිගෙට්ටුවත් ඒ ගුණානන්ද හිමි හෙන්රි ස්ටිබල් ඕට්කට් තුමාගේ පැමිණීම. ඒ ටික. ඉතිහාසයේ කොටස් අඩු කරලාද මන්ද ළමයි? පංචමහාවාද. ඔන්න බලන්න ඔයාලව මැනගන්න ඔයාලගේ වේගය කොච්චර හැතිද මදිද කියලා. මේ පංචමහාවාද ලියලා පල්ලෙහැට ඊට පස්සේ මේකේ මේ ඉන්න හිමිවරු ටික ඒකත් ලියා ගන්න. සුමංගල හිමි, වස්කඩුවේ සුභූති හිමි, පොතුවිල ඉන්ද්‍රජෝති හිමි, රත්මලානේ
ධම්මාලෝක හිමි. හරි. මෙතන අර විශේෂ කරුණක් විදිහට පානදුරාවාදය ඒ යටතේ ගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි. හරි. ඒක ලියා ගන්න. ඕ වැදගත්. පානදුරාවාදේ ඉතා ප්‍රසිද්ධයි. ඕකෙන් එනවා ප්‍රශ්න. පානදුරාවාදේ. ගොඩක් කට්ටියගේ වේගය කෙසේ වෙතත් ඉවසීමත් මදි. දැන් මේ වගේ විෂයක් ඉගෙන ගද්දී කම්මැලි වෙන එක සාමාන්‍ය දෙයක්. Taman දැනගන්න ඕනේ කොහොමද කරගන්නේ කියලා. වේගය වැඩි කරගන්නවද ඒ ටික. හොඳද? ඔය ටික ලියාගෙන ඉවරලා අත උස්සන්න. තාම ලියනවද? හරි. ඔන්න බලන්න ළමයි. මම අර ඔයාලව අපහසුතාවයට පත් කරනව නෙමේ. මේ පේපර් එකක එක ප්‍රශ්නයකට සාමාන්‍ය ලකුණු 5ක් 10ක් දෙන ප්‍රශ්නයකට තියෙන උත්තරයක් වගේ මේක හිතා ගන්නකො. කොහොමද වැඩි? පේපර් එකට ලියද්දි වෙලාව මදි වේද ඉතුරු වේද? තව පැයක් විතර දෙන්න වෙනවා. පැය දෙකේ පේපර් එකට ඔයාලට උත්තර ලියන්න. දැනුම තිබ්බත්. ඔන්න ඔතනදී තමා ළමයි ඔයාලට අමතක වෙන්නේ. මොකද වෙලාව මදි කලබලයට මතකයේ ගිලිහෙනවා. අන්න ඒ එකක් තියෙන එක B එකක් C එකක් කරන්නේ කාලය. ඒ එකක් ගන්න පුළුවන් දරුවව B එකක් C එකක් කරන්නේ කාලය. දැනුම නෙමේ. දැනුම තිබ්බත් කාල කළමනාකරණය නැති වුණොත් ඉවරයි.
හරි නෙත් ලියලා තියෙනවා. අනිත් හැම විෂයෙම ඔහොමම තමා වේගය. අනිත් විෂයන් වලටත් ඔච්චරම තමා. ඔක හදා ගන්න ඕන ඉක්මනට මේ මාස 2-3 ඇතුළත. හොඳයි. දුමිදු. තාම ලියනවද? ඔව් සර් ලියලා ඉවරයි මම. හරි. කලින් ලියුවා සර් නෝට් එක. නෝට් එක ලිව්වන්නේ. හරි හොඳයි. හරි. මේකේ ප්‍රසිද්ධ විවාද පංචමහා වාද ටික ලිව්වා. මේ පානදුරාවාදයේ වැදගත්. මොකද්ද? මෙන්න මේක 1873 1873 මේ මිගට්ටුවන්දේ ගුණානන්ද හිමියන්ගේ සහ හෙන්රි ස්ටිල් ඕල්ට්තුමාගේ පැමිණීමට හේතුව මේක. පානදුරාවාදේ. හොඳද? හරි. ඊළඟට අපි යනවා. ඊළඟට යනවා ළමයි. ඊළඟ ටොපික් එක බෞද්ධ පාසල් පිහිටුවීම වීම. හොඳද? බෞද්ධ පාසල් පිහිටුවීම. හරි. බෞද්ධ පාසල් පිහිටුවීම. කෙලින්ම 1880 වර්ෂයේ හරි 1880 වර්ෂයේ හෙන්රි ස්කීල් ඕල්කට්තුමා යටතේ හෙන්රි එච්චරයි මෙතන ලියන්නේ. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ පෙර තුමාගේ සැලසුම තුමා විසින් ඉංග්‍රීසි මාධ්‍ය බෞද්ධ පාසල් ආරම්භ කිරීම. ඉංග්‍රීසි මාධ්‍ය බෞද්ධ පාසල් ආරම්භ කිරීම. හරි එච්චරයි ඔකට. හරි. හෙන්රි ස්කීල් ඕල්කට්තුමා. ඊළඟ මාතෘකාව. ඕල්කට්තුමා. හරි. හෙන්රි ස්කීල් ඕල්කට්තුමා. දැන්ම හෙන්රි ස්කීල් ඕල්කට්තුමා විසින් 1880 දී හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා විසින් පරම විඤ්ඤාර්ථ විඤ්ඤාර්ථ ඒක ලියන්න ළමයි පරම විඤ්ඤාර්ථ සමාගම පිහිටුවීම. හරි. පරම විඤ්ඤාර්ථ සමාගම පිහිටුවීම 1. ඊට පස්සේ බෞද්ධ පාසල් පිහිටුවීම 2. 3 බෞද්ධ පාසල් පිහිටුවීමේ පාසල් පිහිටුවීමට අර මුදලක් ආරම්භ
කිරීම හා ගමින් ගම සංචාරය කිරීම. හොඳද? මේවා හරිනේ. මේ පිරිසක් ඇහුවොත් කියන්න පුළුවන් ඉන්ද්‍රිය ස්කීල් ටෝල්ට්තුමා අර අනගාരിക ධර්මපාලතුමා ඔහොම නම් ටිකක් කියන්න පුළුවන් ඈ මේ ව්‍යාපාරයේදී පොදු පිරිසක් ඉන්නවා. ඒ පිරිසේ නම් අමුතුවෙන් මතක තියාගන්න ඕනේ නැහැ. වස්කඩුවේ ශ්‍රී රුබීතුමි, හෙන්රි ස්කීල් ඕල්කට්තුමා, අනගාരിക ධර්මපාලතුමා, කරෝලි සේවා විතාරණ මහතා, මිගෙට්ටුවන්තේ ගුණානන්ද හිමි, ওই ටික කොමන්. ඔය හැමතැනම එක ගානේ දාගන්න ඕනේ නැහැ. හරි. ඊළඟට බෞද්ධ පාසල්. බෞද්ධ පාසල්. බෞද්ධ පාසල්. බෞද්ධ පාසල් යටතේ මේ ලියන්න මේ ටික. හරි. කොළඹ ආනන්ද විද්‍යාලයේ එච්චරයි. බෞද්ධ පාසල්. ඔය ටික ලියා ගන්නකො. ලියාගෙන පොඩ්ඩක් අත උස්සන්න නෙත් මේ. බෞද්ධ පාසල් දක්වා නෝට් එක. ඊළඟට සරල කෙටි නෝට් එකක් තියෙන්නේ. අපි මේ ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. හොඳයි. දැන් ළමයි බෞද්ධ පාසල් වලින් පස්සේ තියෙන්නේ මේ දේශානුරාගය සහ ජාත්‍යාලය වර්ධනය කිරීමේ ව්‍යාපාරය. මොකද්ද? මේකෙදි තියෙනවා මේකෙදි මෙන්න මේකෙදි අපි ප්‍රධාන කරුණු කීපයකට අවධානය යොමු කරන්න ඕන. දේශානුරාගය සහ ජාත්‍යාලය වර්ධනය කිරීමේ ව්‍යාපාරය. ජාත්‍යාලය වර්ධනය කිරීමේ ව්‍යාපාරය. හරි. ඔතනදී මෙන්න බලන්න. මෙතන මේ අනගාരിക ධර්මපාලතුමා ගැන කතා කරන්නේ. මේක අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ නේ. නේද? නව කතා පියදාසිරිසෙන්. මේක පොදු දෙයක්. මේ දේශීය සංස්කෘතිය ගැන කීප දෙනෙක් මත ප්‍රකාශ කරනවා. ඔය යටතේදී තියෙන එකම දෙයයි එක පළවෙනි ප්‍රධාන කරුණ අපි ගන්න පුළුවන්. බෞද්ධ
පූජනීය ස්ථාන රැක ගැනීම. බෞද්ධ පූජනීය ස්ථාන රැක ගැනීම. හරි. ඒ අර්ථයේ මොකද්ද? ඒ අර්ථේ ලියා ගන්න. පැරණි අගනුවර සහ බෞද්ධ උරුම සංරක්ෂණය. ඒකයි සංරක්ෂණය. ඕකනේ ඔය රචනාවගේ ලියලා තියෙන්නේ. ඊළඟට පුරාවිද්‍යා ගවේෂණ හා පර්යේෂණ බෞද්ධ උරුමයන් පිළිබඳ හරි. උරුමයන් හා සංස්කෘතිය පුරාවිද්‍යා ගවේෂණ හා පර්යේෂණ. හරි. බෞද්ධ ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය පිළිබඳ පොත පත. හරි. සංස්කෘතිය පිළිබඳ පොතපත. හරි. බුද්ධ ගයාව රැක ගැනීමේ ව්‍යාපාරය. එක්දා 870 අනිත් එක රුවන්වැලිසෑය ගොඩනැගීම. මේවා වැදගත්. ගොඩනැගීම. සරලයි. ඔච්චරයි. තව එකක් තියෙනවා. එක බෞද්ධ. දෙක අමාත්‍යප ව්‍යාපාරය. ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. මත්පැන් වලට විරුද්ධ වුණා. හරි. මේකට ඊළඟට Hindu ආගමික ව්‍යාපාරය. අනිත් එක මුස්ලිම් ඉස්ලාම් ආගමික පුනරුදය. ඉස්ලාම් ආගමික පුනරුදය. ඔච්චරයි. මේක යටතේ Hindu ආගමික යටතේ අපි නම් ටික ලියාගමු. මෙහෙම මම දාන්න නම් ටික. ආරුමුග නාව ලර් තුමා. ආරුමුග නාවලර් තුමා. ඔය චුට්ට பொன்னம்பலம் ராமநாதம் பொன்னம்பலம் அருணாச்சலம். ඔච්චරයි.
ප්‍රශ්නාවල තමයි මෙහෙම දාමු. රාමනාදන් අරුණා චලම් එච්චරයි. ඉස්ලාම් ආගමික පුනරුදය අර්ථේ සිද්ධි ලැබ්බේ ටීබී ජය. සිද්ධි ලැබ්බේ ටීබී ජය. හරි ටීබී ජය. ඔච්චරයි. ඔන්න පාඩම අවසන්. ඔය නෝට් එක ලියා ගන්න. පේපර් කතා කරද්දි තවදුරටත් පැහැදිලිව තවදුරටත් වැඩිපුර කතා කරමු. හොඳද? ලියාගෙන අත උස්සන්න. අනුරාදී සිග්නල් මදිල ළමයි. ඔයාලගේ සිග්නල් ප්‍රශ්න නම් විසඳ ගන්න ළමයියා. කැඩි කැඩි නම් පන්ති කරන්න හරි අමාරුයි. හොඳයි. අපි දැන් මේ සම්පූර්ණ ජාතික පුනරුදය ජාතික නිදහස් සටනෙන් පස්සේ මේ බ්‍රිතාන්‍යයන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස් කරගන්න ක්‍රියාන් කණ්ඩායම් සැදිලා කරපු ක්‍රියාමාර්ගය ජාතික පුනරුද ව්‍යාපාරය. හරි. මේක කොටස් දෙකයි. මෙන්න මෙහෙම මේ පාඩමකට තියෙන ලස්සන පේපර් එකකට උත්තර ලියද්දි සම්පූර්ණ ලකුණු ටිකක් ගන්න තියෙන කෑල්ලක් මේ මෙතන තියෙන්නේ. ඔයාලට බලද්දි පේනේද? අනුරාධ මොකද අද පන්තිද උදේ? හරි. අන්තිමේට බෞද්ධ හින්දු ඉස්ලාම් පුනරුද ව්‍යාපාරය. මේ නායකයෝ ගැන ප්‍රශ්න අහනවා. මේ ඒකනේ අපි මේ ලිව්වේ නායකයෝ ටික. එයාලා ගැන විස්තරය අපි මතක තියාගන්න. හොඳයි. දැන් මේ පාඩම අද මේ කොටස අවසන්. මම රෙකෝඩ් එක විතරයි ඔෆ් කරන්නේ.